දැන් පාඩමේ නම තමයි තාපය හා උෂ්ණත්වය. හරිද? තාපය උෂ්ණත්වය. තාපය කියන්නේ එක වචනයක්, උෂ්ණත්වය කියන්නේ තව වචනයක්. දැන් මම මේ වචන දෙකේ තේරුම් තමයි ඉස්සෙල්ලම කියලා දෙන්න යන්නේ. හොඳට අහගෙන ඉන්න. දැන් මුලින්ම මම කියලා දෙන්න යන්නේ තාපය කියන වචනේ තේරුම. මේ බලන්න. මෙන්න මෙතන තියෙනවා යකඩ කුට්ටි දෙකක්. යකඩ කුට්ටි දෙකක් තියෙනවා. හොඳට බලාගෙන ඉන්න. මේ යකඩ කුට්ටියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි. මේ යකඩ කුට්ටියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30යි. යකඩ කුට්ටි දෙකක් තියෙනවා. එකක උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි. අනිත් එකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30යි. මම මේ යකඩ කුට්ටි දෙක එකට ගාවනවා. එකට ස්පර්ශ කරනවා. මේ වස්තු දෙක එකට ස්පර්ශ කරනවා. මට කියන්න දැන් මෙතෙන්දි වෙන්න පුළුවන් දේවල්. එකට ස්පර්ශ කරාම. යකඩ කුට්ටි දෙකක් තිබුණා, ලෝහ කුට්ටි දෙකක්. එකක උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි, අනිත් එකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30යි. මම මේ දෙක එකට ස්පර්ශ කරා. මොකද්ද වෙන්න පුළුවන් දේවල්? දෙකේම උෂ්ණත්වය නැති වෙනවා. කොහෙම වෙන්නේ? වෙත තාපය උෂ්ණත්වය නැති වෙන්නේ නැහැ. කවදාවත් එහෙම වෙන්නේ නැහැ. ඔව්. උෂ්ණත්වය සමාන වෙනවා. දෙකේ උෂ්ණත්වය වැඩි දෙකේම උෂ්ණත්වය වැඩි වෙන්නේත් නැහැ. ඉතින් බලන්න. දෙකේම උෂ්ණත්වය සමාන වෙනවා. උෂ්ණත්වය සමාන වෙනවා. ඒ කොහොමද සමාන වෙන්නේ? විභාගයට ආවොත් මොනවද ලියන්නේ නේ? ඈ? උෂ්ණත්වය තිබුණු විදිහටම තියෙනවා. උෂ්ණත්වය තිබුණු විදිහටම තියෙනවා. හරි. අපි ওই වැඩේ අතාරිමුකෝ. මට මෙන්න මේකට උත්තරයක් දෙන්න. දැන් ඕගොල්ලෝ උදේ පාන්දර දැන් උදේනේ. හරිද? දැන් මේ වෙලාවේ ඕගොල්ලෝ බහිනවා එළියට. බහිනකොට ඕගොල්ලන්ගේ ගෙදර ගාව තියෙන යකඩ වටයක්. ඇන්ටනාවක හරි නැත්නම් අපි හිතමු එළියේ හරිද? එළියේ. අද සීතල දවසක් එළියේ පරිසරයේ තියෙනවා ලෝහ බටයක්. ගැල්වනයිස් බටයක්. අපි හිතමු මොකක් හරි ඇන්ටනාවක් සවි කරපු බටයක් කියලා. එහෙම නැත්නම් යකඩ අත්තටක බටයක්. ඔයගොල්ලෝ ගිහිල්ලා මේ බටේ මෙහෙම අල්ලනවා. අතට දැනෙන්නේ මොකද්ද? සීතලක් දැනෙනවා. හරි. ඇයි සීතලක් දැනෙන්නේ? පරිසරයේ උෂ්ණත්වය පරිසරයේ උෂ්ණත්වය පරිසරයේ උෂ්ණත්වය එවුන්නේ පුතේ අඩු නිසා පරිසරයේ උෂ්ණත්වය අඩු නිසා. හරි. දැන් මම මෙහෙම අහුවා. ඕගොල්ලෝ ඒ යකඩ බටේ මෙහෙම අල්ලගෙන ගොඩාක් වෙලා ඉන්නවා. දැන් ඕගොල්ලොන්ට මොකද්ද දැනෙන්නේ? උණුසුම. ඔය දැන් පන්ති ඉවර වෙලා ඔය වැඩේ කරලා බලන්න. හරිද? පන්ති ඉවර වෙලා එළියට බහැලා එළියේ තියෙන යකඩ බටයක් අල්ලලා බලන්න. යකඩ කෑල්ලක් අල්ලලා බලන්න. අල්ලලා බලනකොට මොකද්ද දැනෙන්නේ කියලා බලන්න. ටිකක් වෙලා යනකොට මොකද්ද වෙන්නේ කියලා බලන්න. හරිද? එතකොට ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් මෙතන වෙන දේ. ඔය වගේ ප්‍රශ්න තමයි ඕගොල්ලෝගේ පේපර් එකේ තියෙන්නේ මේ තාපය හා උෂ්ණත්වය සම්බන්ධයෙන්. හරි මම දැන් කියලා දෙන්නම්. ඕගොල්ලෝ කියපු උත්තර බහුතරයක් නිකන් මේ ගැලපෙන්නේ නැහැ. හරිද? බහුතරයක් වැරදි. දැන් බලාගන්න. දැන් මම කිව්වා මේ එක වස්තුවක එක ලෝහ කුට්ටියක යකඩ කුට්ටියක උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි කියලා. අනිත් යකඩ කුට්ටියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30යි කියලා. හරිද? දැන් මම කිව්වා මේ යකඩ කුට්ටි දෙක එකට ස්පර්ශ කරනවා කියලා. එකට ගාවනවා කියලා. එතකොට වෙන්නේ මෙන්න මේකයි. හොඳට අහගෙන ඉන්න. දැන් මේක සම්බන්ධයි මේව වෙනස් වෙන්නේ නැහැ. මේව නොවෙනස් වන දේවල්. හරිද? මේක ඔයගොල්ලෝ වෙන දෙයකට ආදේශ කරගන්න. දැන් ප්‍රශ්නේ එන්නේ නැහැ යකඩ කුට්ටි කියලා. ඕගොල්ලන්ට අර වගේ කියයි ඔබ එලි මහනේ
ඇවිදින විට හම්බ වෙනවා වෙන්න මේ වගේ ලෝහ කුට්ටියක් ඕගොල්ලෝ අතින් ස්පර්ශ කරනවා නැත්නම් ලිපක් ගාව ඉඳලා රත් වෙච්ච යකඩ හැන්දක් ස්පර්ශ කරනවා හරිද ඒ වගේ අහන්න පුළුවන් ඒක තන අනුව ඕගොල්ලෝ තේරුම් ගන්න දැන් මම මෙතන කියලා දෙන්නේ හැම දෙයකම පොදු දෙයක් හරිද ඒ තැන්වලදී පොදුවේ සිද්ධ වෙන ක්‍රියාවලිය වෙන්නේ මෙන්න මේකයි මෙන්න මේ උෂ්ණත්වය වැඩි වස්තුවේ ඉඳලා උෂ්ණත්වය අඩු වස්තුවට තාපය ගමන් කරනවා මේ දෙක ස්පර්ශ කරපු ගමන් මෙයන් මම ඊතල දාලා තියෙන තාපය උෂ්ණත්වය වැඩි වස්තුවේ සිට උෂ්ණත්වය අඩු වස්තුවට තාපය ගමන් කරනවා හැම තිස්සෙම මතක තියාගන්න පුතේ තාපය ගමන් කරන්නේ උෂ්ණත්වය වැඩි වස්තුවේ ඉඳලා උෂ්ණත්වය අඩු වස්තුවට හරිද මම දැන් අරක විස්තර කරන්න ඕගොල්ලන්ට ගැල්වනයිස් බටේ ඇල්ලුවා අත සීතල වෙන්නේ ඇයි කියලා උෂ්ණත්වය වැඩි වස්තුවේ ඉඳලා උෂ්ණත්වය අඩු වස්තුවට තාපය ගමන් කරනවා. එහෙම තාපය ගමන් කරනකොට ටික වෙලාවක් යද්දී මේකේ උෂ්ණත්වය අඩු වෙනවා. අඩු වෙනවා. මොකද්ද අඩු වෙන්නේ උෂ්ණත්වය. මොකේද උෂ්ණත්වය අඩු වෙන්නේ? වැඩි උෂ්ණත්වයක් තිබිච්ච වස්තුවේ උෂ්ණත්වය අඩු වෙනවා. මේ සෙල්සියස් අංශක 100 ක්‍රමයෙන් අඩු වෙනවා. 90 වෙනවා 80 වෙනවා 70 වෙනවා 60 වෙනවා එහෙම උෂ්ණත්වය අඩු වෙනවා මෙන්න මේකේ උෂ්ණත්වය වැඩි වෙනවා උෂ්ණත්වය වැඩි වෙනවා මොකේද වැඩි වෙන්නේ අඩු උෂ්ණත්වයක් තිබිච්ච වස්තුවේ මේ බලන්න මේකේ සෙල්සියස් අංශක 100 ඒක ක්‍රමයෙන් අඩු වෙනවා තාපය මෙහෙට යනකොට මේ සෙල්සියස් අංශක 100 වස්තුවේ උෂ්ණත්වය අඩු වෙනවා සෙල්සියස් අංශක 30 තියෙන වස්තුවේ උෂ්ණත්වය වැඩි වෙනවා 40 වෙනවා 50 වෙනවා ඔහම වෙලා එක මොහොතකදී මේ වස්තු දෙකේ උෂ්ණත්ව සමාන වෙනවා ටික වෙලාවක් ගියාට පස්සේ මේ වස්තු දෙකේ උෂ්ණත්ව අපි හිතමු මේ විශාල වස්තුවේ උෂ්ණත්වයක් සෙල්සියස් අංශක 50 වෙනවා කුඩා වස්තුවේ උෂ්ණත්වයක් සෙල්සියස් අංශක 50 වෙනවා ඊට පස්සේ අර තාපය ගලා යන එක නතර වෙනවා දැන් ඕගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති වෙන වැඩි. උෂ්ණත්වය වැඩි වස්තුවකුත් උෂ්ණත්වය අඩු වස්තුවකුත් එකට ස්පර්ශ කළ විට උෂ්ණත්වය වැඩි වස්තුවේ සිට උෂ්ණත්වය අඩු වස්තුවට තාපය ගමන් කරනවා. හැම තිස්සෙම ගමන් කරන්නේ වැඩි තැන ඉඳලා අඩු තැනට. උෂ්ණත්වය වැඩි තැන ඉඳලා උෂ්ණත්වය අඩු තැනට. එහෙම ගමන් කරනකොට උෂ්ණත්වය වැඩි වස්තුවේ උෂ්ණත්වය අඩු වෙනවා. උෂ්ණත්වය අඩු වස්තුවේ උෂ්ණත්වය වැඩි වෙනවා. එක්තරා අවස්ථාවකදී මේ දෙකේ උෂ්ණත්වයන් සමාන වෙනවා. සමාන වුණාට පස්සේ තාපය ගලා යන එක නතර වෙනවා. දැන් මම එහෙනම් තාපය කියන එක අර්ථ දක්වන්න. දරහගෙන ඉන්න. තාපය කියලා කියන්නේ උෂ්ණත්වය වැඩි වස්තුවක සිට උෂ්ණත්වය අඩු වස්තුවකට ගලා යන ශක්තිය. දැන් ඕගොල්ලෝගෙන් අහුව තාපය කියන්නේ මොකක්ද කියලා මොකක්ද උත්තරයට ලියන්නේ තාපය කියන්නේ මොකක්ද කියලා අහුවොත් මොකක්ද ලියන්නේ දැන් හරියට මම කරනවා උෂ්ණත්වය වැඩි වස්තුවේ සිට උෂ්ණත්වය වැඩි වස්තුවක සිට උෂ්ණත්වය අඩු වස්තුවකට ගලා යන ශක්තිය තාපය නම් වේ පැහැදිලිද තාපය අර්ථ දක්වන්නේ ඔන්න ඔය විදිහට හරිද දැන් මම අන්න ඕගොල්ලෝගෙන් අහනවා අර එළියට බහැලා මේ වෙලාවේ ගැල්වනයිස් බටයක් ඇල්ලුවාම අත සීතල වෙන්නේ ඇයි කියන එක. දැන් කියන්න බලන්න හේතුව. ප්‍රශ්නය අහුන්නේ මම ඇහුවේ තාපය අඩු වීම නිසා. ඕගොල්ලෝ එළියට බැස්සම ගැල්වනයිස් බටයක් හම්බ වෙනවා. ඕගොල්ලෝ ඒක අල්ලනවා. අල්ලනකොට අතට සීතලක් දැනෙනවා. ඇයි පැහැදිලි කරන්න. ඔය ඉන්නේ මේක විද්‍යාත්මකව පහදන්න. එහෙමයි එන්නේ. මෙම ක්‍රියාවලිය මෙම සිදුවීම විද්‍යාත්මකව පහදන්න කියලා තමයි ප්‍රශ්නේ. ඒක දැන් එක වචනෙන් දෙකකින් කියන්න යන්න එපා. විද්‍යාත්මකව පහදන්න කියන අඩු ගන්න වාක්‍ය දෙකක්වත් ශරීරයේ උෂ්ණත්වය ඔව්. ගැල්වනයිස් බටේ ඇති උෂ්ණත්වය අඩු නිසා තමාගේ ඇඟේ තියෙන උෂ්ණත්වය ඊට වැඩි නිසා ඇඟෙන් ගැල්වනයිස් බටේට උෂ්ණත්වය ගමන් කරනවා. උෂ්ණත්වය ගමන් කරන්නේ කොහටද? තාපය ගමන් කරනවා. ඔය ගමන් කරන්නේ තාපය හොඳේ පටල ගන්න එපා. උෂ්ණත්වය මේ මේවා එක ඕගොල්ලෝනේ කිව්වේ ඕගොල්ලෝ ඉදිරියදා භාවිතා කරන වචනත් එක්ක මේව වරද්ද ගන්නවා.
උෂ්ණත්වයක් මම පටන් ගන්නකොට පුතේ ඔය ලියලා ගත්තේ ඒකයි. උෂ්ණත්වය කියන්නේ එකක්, තාපය කියන්නේ තව එකක්. පටල ගන්න එපා. හරිද? ඔය පැටලෙනවා. නිකම්ම පැටලෙනවා. හරි මම පැහැදිලි කරන්නම්. බලා ගන්න. දැන් මේ තියෙන්නේ ගැල්වනයිස් බටේ. හරිද? අපි මෙන්න මෙහෙම මේක අතින් මෙහෙම අල්ලනවා. හරිද? ගැල්වනයිස් බටේ අතින් අල්ලනවා. ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 37යි. ඔයගොල්ලෝ දන්නවනේ. නිරෝගී මිනිසෙකගේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 37යි. හරිද? ගැල්වනයිස් බටේ උෂ්ණත්වය අපි හිතමු මේ වෙලාවේ පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 20යි. එහෙනම් අපිට පැහැදිලි දැන් අපේ ශරීරයේ අතේ සමේ උෂ්ණත්වය වැඩි 37යි. ගැල්වනයිස් බටේ සෙල්සියස් අංශක 20යි. එහෙනම් උෂ්ණත්වය වැඩි තැන ඉඳලා උෂ්ණත්වය අඩු තැනට තාපය ගමන් කරනවා. උෂ්ණත්වය වැඩි තැන ඉඳලා උෂ්ණත්වය අඩු තැනට තාපය ගමන් කරනවා. එහෙම ගමන් කරනකොට අතේ උෂ්ණත්වය අඩු වෙනවා. අතේ උෂ්ණත්වය අඩු වෙනකොට ඇයි 37 තිබිච්ච එක 20ට ගමන් කරනකොට තාපය අතේ දැන් මේ මගේ මේ පේනවනේ මේ ඇදලා තියෙන්නේ. මේ වැඩි තැනින් අඩු තැනට යද්දී අතේ අත කියලා හිතන්න මෙතන උෂ්ණත්වය අඩු වෙනවා. ගැල්වනයිස් බටේ උෂ්ණත්වය වැඩි වෙනවා. අතේ උෂ්ණත්වය අඩු වෙනකොට අපිට අතට සීතලක් දැනෙනවා. ඔන්න ඕක තමයි හේතුව. ඔක ලියන්න අමාරුයි ඔයගොල්ලන්ට. හරිද? දැන් මෙහෙම මතක තියාගන්න. ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 37යි. ගැල්වනයිස් බටේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 20යි. ගැල්වනයිස් බටේ අතින් ඇල්ලූ විට අතේ ඇති තාපය ගැල්වනයිස් බටේට ගමන් කරයි. එවිට අතේ උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වේ. අතේ උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වන විට අතට සීතලක් දැනෙනවා. හරිද? ඔන්න ඕක නිසා තමයි අතට සීතලක් දැනෙන්නේ. ටික වෙලාවක් යනකොට නැවත යථා තත්ත්වයටපත් වේ. ඇයි හේතුව? දැන් මම ඕගොල්ලන්ට කිව්වා මේ ගැල්වනයිස් බටේට තාපය ගමන් කරන්න මේකේ උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩි වෙනවා. අතේ කොහොමත් උෂ්ණත්වය නිපදවන ඕනේ. ටික වෙලාවක් යද්දි මේ දෙකේම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 වෙනවා. අතේ තියෙන තාපය ගැල්වනයිස් බටේට යනකොට අපි මෙහෙම දැන් ඕගොල්ලන්ට ඕක වෙනවා. මම උදාහරණයක් කියන්නම්. සමහර වෙලාවට ඕගොල්ලෝ ගිහිල්ලා ඇලුමිනියම් පුටුවල වාඩි වෙනවා. එහෙම වෙලා තියෙනවනේ නේ. ඇලුමිනියම් පුටුවක වාඩි වෙනකොට කකුල් දෙකට මොකද්ද දැනෙන්නේ? පුටුවේ ගෑවෙන හරිය. යකඩ පුටුව ඇලුමිනියම් පුටුවල වාඩි වෙනකොට කකුල් දෙකට නැත්නම් වාඩි වෙනකොට ගෑවෙන හරියට මොකද්ද දැනෙන්නේ? ඈ? සීතලක් දැනෙනවනේ. ගෑවෙන හරියට සීතලක් දැනෙනවා. හැබැයි ටිකක් වෙලා වාඩි වෙලා ඉන්නකොට අර සීතල ගතිය උණුසුම. සීතල ගතිය නැති වෙලා යනවා නේද? සීතල ගතිය නැති වෙලා යනවා. අපිට නිකන් සාමාන්‍ය මේ උණුසුමක් දැනෙනවා. ඔන්න ඕක තමයි හේතුව. දැන් තනියම පුළුවන් වෙනවා. දැන් එහෙනම් මම පොතේ තියෙන එක අහන්න. පොතේ තියෙන මෙන්න මෙහෙම. අයිස් කැබැල්ලක් ස්පර්ශ කළ විට සිසිලසක් දැනෙන්නේ ඇයි? උත්තරේ දෙන්න බලන්න. අයිස් කැබැල්ලක් ස්පර්ශ කළ විට සිසිලසක් දැනෙන්නේ ඇයි? අප ශරීරයේ ඇති උෂ්ණත්වය අඩු වීම නිසා. ලකුණු දෙන්න බෑ පුතේ. මං කිව්වේ මේ වගේ ප්‍රශ්නයක් අහුවම ඕගොල්ලෝ හැම උත්තරයක් ලිව්වොත් ඕගොල්ලන්ට ලකුණු ලැබෙන්නේ නැහැ. හරිද? ලකුණු දෙන්න නම් අර අඩුම තරමේ වාක්‍ය තුනකින් හරියට පැහැදිලිව ලියන්න ඕනේ. ක්‍රියාවලිය. එක වචනෙන් දෙකෙන් කිව්වට ලකුණු දෙන්නේ නැහැ. කියන්න බලන්න කවුරු හරි පැහැදිලි කරලා. අතට වඩා අයිස් කැටයේ උෂ්ණත්වය අඩු නිසා අතේ සිට මේ අයිස් කැටයට තාපය ගලා යෑමෙන් ඒ ඕගොල්ලන්ට මෙහෙම කරන්න බැරිද? ඕගොල්ලන්ට ලේසියෙන්ම කියන්න පුළුවන් ওই දෙකේ උෂ්ණත්වය. ඒක කියන්න දන්න දේවල්නේ. අතේ උෂ්ණත්වය ඕගොල්ලෝ දන්නවා. අතේ සමයේ උෂ්ණත්වය ඕගොල්ලෝ දන්නවා. අයිස් කැටයක සාමාන්‍ය උෂ්ණත්වය ඕගොල්ලෝ දන්නවා. ඉතින් එහෙම ඒවා දාලා උත්තර දෙන්න පුරුදු වෙන්න. එතකොට තමයි සම්පූර්ණ ලකුණු ලැබෙන්නේ. හරි කියන්න බලන්න. කො ඉක්මනට. අතේ උෂ්ණත්වය කියද? අතේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37යි. හරි. ඊළඟට අයිස් කැටේ උෂ්ණත්වය අපිට සෙල්සියස් අංශක 0යි. අයිස් කියන්නේ ජලය මිදෙන්නේ සෙල්සියස් අංශක 0ේදීනේ. එහෙනම් අපිට ලියන්න අයිස් කැටේ උෂ්ණත්වය 0ට වඩා අඩුයි. එහෙනම් අතේ උෂ්ණත්වය 37යි. මෙතන 37යි. අයිස් කැටේ 0යි. එහෙනම් මොකද්ද වෙන්නේ? අපේ අතේ අයිස් කැටයට තාපය ගලා යන නිසා අතේ
උෂ්ණත්වය අපිට ලියන්න පුළුවන් මේ උෂ්ණත්වය වැඩි අතෙහි සිට නැත්නම් උෂ්ණත්වය වැඩි සමයේ සිට උෂ්ණත්වය අඩු අයිස් කැටයට තාපය ගලා යාම සිදුවේ. එක එක වාක්‍යයකින් කියන්නේ. එවිට මොකද්ද වෙන්නේ? අතෙහි අයිස් කැටය සමයේ උෂ්ණත්වය අඩු වේ. අඩුවේ ඔව් සමයේ උෂ්ණත්වය අඩු වන විට අතට මොකද්ද දැනෙන්නේ? සිසිලසක් දැනේ. සිසිලසක් දැනේ. පැහැදිලිද ඔක ලියන හැටි? ඔය ලියන ක්‍රමය ඉගෙන ගන්න පුතේ. ඔය වචනෙන් දෙකෙන් ලියන්න එපා. ඔය වගේ ඒවා ඔයගොල්ලන්ට මේ හම්බ වෙනවා පේපර් වල. හරිද? ඔය වගේ ප්‍රශ්න හම්බ වෙනවා. ඒ වගේ ප්‍රශ්නයක් හම්බ වුණාම වාක්‍යයකින් එහෙම නැත්නම් වචන දෙකකින් ඔයගොල්ලෝ දන්නවා. දන්නේ නැත්තේ නෑ අපිට පැහැදිලි ඒක. ඔයගොල්ලෝ දන්න නිසානේ එහෙම උත්තරයක් ලියන්නේ. හැබැයි ලකුණු දෙන්නේ නෑ. ඒක මතක තියාගන්න. හරිද? එහෙම දැනගෙන ලිව්වට ඕවට කියන්නේ විද්‍යාත්මක පැහැදිලි කිරීම. විද්‍යාත්මක පැහැදිලි කිරීම වලදී අපි දැනගෙන හිටියට වැඩක් නැහැ. අපි දැනගෙන හිටියට වැඩක් නැහැ. අපේ උත්තරය නොදන්නා කෙනෙක් බැලුවම එයාට සම්පූර්ණ ක්‍රියාවලිය පැහැදිලි වෙන ගානට සම්පූර්ණ උත්තරයක් වෙන්න ඕන. මම කිව්ව එක ඔයගොල්ලන්ට තේරෙන්නේ නැත්නම් දැන් මම උත්තරයක් ලියනවා. මම දන්නවා මම උත්තරයක් ලියන වචන දෙක තුනකින්. මම දන්නෝනේ. දන්න නිසා මම ලියනවා. ඒ වුණාට ඒවට ලකුණු දෙන්නේ නැහැ. අපි ලියන්න ඕන නොදන්නා කෙනෙකුට පැහැදිලි කරගන්න පුළුවන් මට්ටමට අපේ උත්තරය. අන්න එහෙම ලියුවන් තමයි සම්පූර්ණ ලකුණු හම්බෙන්නේ. හරිද? එහෙනම් දැන් ඔන්න ඕගොල්ලෝ තාපය කියන එක දන්නවා. දැන් ආපහු එනම් මට කියන්නේ තාපය කියන එකේ තේරුම. තාපය කියන වචනේ තේරුම. තාපය කියන්නේ මොකක්ද කියන එක? උෂ්ණත්වය වැඩි වස්තුවකට සිට අඩු වැඩි වස්තුවකට උෂ්ණත්වය වැඩි වස්තුවක සිට උෂ්ණත්වය අඩු වස්තුවකට ගලා යන ශක්තිය තාපය නම් වේ. පැහැදිලිද? උෂ්ණත්වය වැඩි වස්තුවක සිට උෂ්ණත්වය අඩු වස්තුවකට ගලා යන ශක්තිය තාපය නම් වේ. එහෙනම් තාපය හැමතිස්සෙම ගලාගෙන යන්නේ උෂ්ණත්වය වැඩි වස්තුවේ ඉඳලා උෂ්ණත්වය අඩු වස්තුවට. හරිද? එහෙනම් ඒක පැහැදිලි. එහෙනම් අපි උෂ්ණත්වය කියන එක අර්ථ දැක්වුවොත් දැන් තාපය පැහැදිලි. උෂ්ණත්වය ද්‍රව්‍යක උණුසුම හෝ සිසිල පිළිබඳ යම් ද්‍රව්‍යයක උණුසුමේ හෝ සිසිලසෙහි ප්‍රමාණය උෂ්ණත්වය නම් වේ. යම් ද්‍රව්‍යයක උණුසුමේ හෝ සිසිලසෙහි ප්‍රමාණය තමයි අපි හඳුන්වන්නේ උෂ්ණත්වය කියලා. තාපය කියන්නේ එතකොට උෂ්ණත්වය වැඩි වස්තුවේ සිට උෂ්ණත්වය අඩු වස්තුවට ගලා යන ශක්තිය. ඔන්න දැන් වචන දෙක හොඳට පැහැදිලි වෙන්නේ නැති. මට කියන්න අපේ අතින් උෂ්ණත්වය පිළිබඳව තීරණය කරන්න පුළුවන්ද? මොන හරි දෙයක. පුළුවන් සර්. උදාහරණයක් කියන්න. උදාහරණ අයිස් කැටයක් ඇල්ලුවොත් සීතල කියලා දැනෙනවා. උණුසුමක් දැනෙනවා. සීතල ටිකක් ඇල්ලුවොත් අතට සීතලක් දැනෙනවා. සීතලක් දැනෙනවා. අපිට පුළුවන් ද අපේ අතින් උෂ්ණත්වය මනින්න? සමේ. බෑ නේ? හරි. හරි. ඒක ඕගොල්ලන්ට පැහැදිලි. අපිට පුතේ මෙහෙම එකක් තියෙනවා. අපිට අපේ අත භාවිතා කරලා අපේ අතේ හැම භාවිතා කරලා අපිට පුළුවන් උෂ්ණත්වය පිළිබඳව යම් යම් නිගමන වලට එළඹෙන්න. දැන් මම මේ වගේ එක උදාහරණයක් කියන්නම්. ඕගොල්ලෝ සමහර වෙලාවට උණු වතුර නාන්න වතුර උණු කරනවනේ. උණු වතුර නාන්න මොනවා අපි ලෙඩ වුණාම එහෙම ගොඩක් වෙලාවට අපිව සෝදන්නේ උණු වතුරින්නේ හවස නැත්තම් පොඩි ළමයි ඉන්නවනම් මේ කිරි බොන ලදරුවන් ඉන්නවනම් ගොඩක් වෙලාවට ඒගොල්ලෝ පිරිසිදු කරන්නේ උණු වතුරේ. එතකොට වතුර උණු කරනවා. වතුර උණු කරලා ඒ උණු වතුරට අපි ඇල් වතුර කලවම් කරනවා නේ බේසමකට දාලා ඒ බේසමට ඉස්සෙල්ලා ඇල් වතුර දාලා ඊට පස්සේ ඒකට උණු වතුර දාලා අපි කලවම් කරනවා. කලවම් කරනකොට අපේ ඇඟට ගැළපෙන විදියට හැම පිච්චෙන්නේ නැති වෙන්න රස්නේ වැඩිද අඩුද බලන්න අපි මොකද්ද කරන්නේ? අත දාලා බලන්න. අත දාලා බලනවා අත මෙහෙම ඇතුළට දැම්මම අපිට දැනෙනවා අතට සීතලද රස්නේද යම් තරමක් මේ ඇතිද මදිද තව ජලය ඇල් වතුර කලවම් කරන්න ඕන නැත්නම් තව උණු වතුර කලවම් කරන්න ඕන අපි අන්නේ විදියට අපිට පුළුවන්
උෂ්ණත්වයේ පිළිබඳ යම් නිගමනයකට එනබේ. හරි එතනත් එන්නේ මේ කතාවමනේ. ඔයගොල්ලන්ට ඒක පැහැදිලිනේ. උණු වතුරට ඇල් වතුර දානකොට මොකද්ද වෙන්නේ? උණු වතුරේ තියෙන තාපය ඇල් වතුරට ගමන් කරනවා. එතකොට උණු වතුරේ උෂ්ණත්වය අඩු වෙනවා. ඒක නෙවෙයි අන්තිමට මේ දෙකේ උෂ්ණත්වය සමාන වෙනවා. නමුත් ඉස්ත මේක මතක තියාගන්න. ඔය සමාන වුණාම කියන්නේ තාපජ සමතුලිතතාව කියන්නේ. හරිද? මේ දෙකේ උෂ්ණත්වය සමාන වුණාම තාපය ගලන්නේ නැහැනේ සමතුලිත වෙලා. හැම දෙපැත්තෙම තාපය සමානයි. සමතුලිතතාව. තාපජ සමතුලිතතාව. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මෙහෙම ඕගොල්ලොන්ගේ ගෙදර ඉන්න කිරි බොන පොඩි දරුවෙක්. හරිද? කිරි බොන පොඩි දරුවෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. එතකොට ඔන්න දැන් මේ පොඩි එක්කෙනාට අපි කිරි දෙනවා. මව් කිරි විතරක් නෙවෙයි ගොඩක් වෙලාවට මේ කඩෙන් ගේන මේ කිරි පිටි පැකට් වලින් අපි කිරි හදලා ඒගොල්ලන්ට බෝතලයකට දාලා කිරි දෙනවා. එතකොට එහෙම කිරි දෙන්න කලින් දැන් උණු වතුරත් එක්ක හොඳට කලවම් කරලානේ කිරි හදන්නේ. හදලා නිවෙන්න කලින් කටේ ගැහුවොත් ඒ පොඩි එකාගේ කට පිච්චිලා දිව පිච්චිලා නේ ඊට පස්සේ අන්තිමට කිරි බොන්නත් බැරි වෙනවා කාලයක් තිස්සේ. එහෙම වෙන්න පුළුවන්. ඒක නිසා කිරි දෙන්න කලින් ඕගොල්ලෝ දෙකදීද මෙහෙම කරනවා. අම්මලා ගන්නෝ කිරි බෝතලේ අරගෙන වෙලා මෙන්න මේ හරියට මෙහෙම කිරි බින්දුවක් දාන බෝතලේ. දාලා අපි බලනවා අපේ අතට දැනෙනවද රස්නයක්. මේ හරියට දාන්නේ. ගොඩක් වෙලාවට මේ හරියට මම දැක්කත් මේ හරියට දාන්නේ. මේ හරියට දාන්න මොකද මේ හරියම පොඩ්ඩක් අර රත් වෙනකොට අපිට දැනෙනවා. සංවේදනය වැඩි. එතකොට දාලා බලනවා කිරි උණුද සිසිල්ද. ඔන්න උදාහරණ යම් ද්‍රව්‍යයක උෂ්ණත්වය මනින්න අපේ හැම භාවිතා කරන අවස්ථාව. හැබැයි අගයක් ගන්න බෑ. අපිට තීරණය කරන්න බෑ. ඊළඟ තව එකක් තමයි කාට හරි උණ හැදුනම මොකද කරන්නේ? දැන් ඔයගොල්ලෝගේ නංගිට හරි මල්ලිට හරි අම්මට හරි තාත්තට හරි ගෙදර කාට හරි උණ හැදුනා. ඔයගොල්ලෝ කියන පුතේ මට උණ වගේ පොඩ්ඩක් ඇඟ රත් වෙන්න කියලා බලන්න. අත තියලා බලන්න. නළලට අත තියලා බලනවා. නළලට අත තියලා බලනවා නේද? නළලට අත තියලා බැලුවම මොකද්ද කියන්න පුළුවන්? අපිට කියන්න පුළුවන් අපේ සාමාන්‍ය ශරීරයට වඩා ශරීර උෂ්ණත්වය වැඩිද අඩුද කියලා කියන්න පුළුවන්. උණ වගේද? අපි මෙහෙම තියලා බැලුව ගම අපිට තේරෙනවනේ නේ. අපේ ඇඟේ රස්නේද උණුසුම වැඩිද වෙන කාගේ හරි. අපේම උණ තියෙන මිනිස්සෙක් මෙහෙම තිබුවා සමහර වෙලාවට එයාට හිතා ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් වෙන කෙනෙක්ට උණ තියෙද කියලා බලන්න අපිට පුළුවන් අපි අපේ හැම භාවිතා කරන්න. හරිද? ඒ වගේ තව ඕන තරම් තියෙනවා. අපිට රත් වෙච්ච දෙයක්, සීතල වෙච්ච දෙයක් අපි බලන්න ගොඩක් වෙලාවට අපි මේ අපේ හැම නැත්නම් අත තමයි ගොඩක් වෙලාවට අත කියන්නේ සම භාවිතා කරනවා. නමුත් අපිට ඒකෙන් නිශ්චිත අගයන් ගන්න බෑ. උෂ්ණත්වය පිළිබඳ අවබෝධයක් ගන්න පුළුවන්. හරිද? අවබෝධයක් ගන්න පුළුවන්. එතකොට එහෙම නැතුව මට ඕන හරියටම උෂ්ණත්වය මනින්න. පුළුවන්ද? දැන් කිරි එකක නැත්නම් ඇල් වතුරයි උණු වතුරයි කලවම් කරාම ලැබෙන මිශ්‍ර කරපු ජලයේ උෂ්ණත්වය හරියටම මනින්න ඕන. අත නෙවෙයි වාකරි උපකරණයක් භාවිතා කරලා. පුළුවන්ද බැරිද? පුළුවන්. ඒකට මොකද්ද තියෙන උපකරණය? උෂ්ණත්වමානය. ඒකට තියෙන උපකරණය උෂ්ණත්වමානය. ලෝකේ පළවෙනි වතාවට උෂ්ණත්වමානයක් හැදුවේ කවුද? දන්නවද හැදුවේ කවුද කියලා? ලෝකේ පළවෙනි උෂ්ණත්වමානය කවුද හැදුවේ? දැන් ඕගොල්ලෝ අද සර්ච් කරලා බලන්න මේ ඉන්ටර්නෙට් එකේ දැන් කාගේවත් ෆෝන් තියෙනවනේ වැඩ ගන්න මේ අන්තර්ජාල පහසුකම් තියෙන පොඩ්ඩක් සර්ච් කරලා බලන්න ලෝකේ පළවෙනි උෂ්ණත්වමානය ගැන මොන වගේද කියලා. ලෝකේ පළවෙනි උෂ්ණත්වමානය හැදුවේ ගැලීලියෝ ගැලීලි. හරිද? පළවෙනි උෂ්ණත්වමානය හැදුවේ කවුද? ගැලීලියෝ ගැලීලි. හරිද? එතකොට අද වෙනකොට විවිධ උෂ්ණත්වමාන තියෙනවා. දැන් ඕගොල්ලෝ දන්නවා රසදිය වීදුරු උෂ්ණත්වමාන ගැන. ඒක දැකලා තියෙනවා. ගොඩක් අය වීදුරු රසදිය උෂ්ණත්වමාන. ඊට අමතරව තියෙන වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමාන. ඊළඟට තියෙන වෛද්‍ය උෂ්ණත්වමාන. ඒවත් වීදුරු රසදිය වෙන්න පුළුවන්. වෛද්‍ය උෂ්ණත්වමාන උණ කටුව කියලා අපි ගෙදරදී කියන්නේ. අපි ගෙදරදී භාවිතා කරන වචනේ තමයි ඒකට උණ කටුව. වෛද්‍ය උෂ්ණත්වමාන. ඊළඟට තියෙනවා ඩිජිටල් උෂ්ණත්වමාන. සංඛ්‍යාංක උෂ්ණත්වමාන ඒවත් උණ කටුව වෙන්න පුළුවන්. නැත්තම් එහෙම නැතුව සාමාන්‍ය උෂ්ණත්වමාන වෙන්න පුළුවන් ඩිජිටල්. ඒකේ විශේෂත්වය තමයි ඉලක්කම් වැටෙනවා.
ඊට අමතරව තියෙනවා ඉන්ෆ්‍රාරෙඩ් අදෝරක්ත උෂ්ණත්වමාන. ඒවත් ගොඩක් වෙලාට ඩිජිටල්. දැන් අද කාලේ බහුතරයක් භාවිත කරන්නේ ඒවා. ඒකෙදි අපිට උෂ්ණත්වය වයින් වස්තුව ස්පර්ශ කරන්න ඕනේ නැහැ. මෙහෙම ලං කරලා උෂ්ණත්වය මනින්න පුළුවන්. නේ? දැන් ඉස්කෝලේ ගියාම කියාගෙන ගියේ උෂ්ණත්වය මනින උපකරණ ගැන. උෂ්ණත්වය මනින්න අපි භාවිතා කරන උපකරණ වලට පොදුවේ කියන්නේ උෂ්ණත්වමාන කියලා. හරිද? විවිධ වර්ගයේ උෂ්ණත්වමාන තියෙනවා. කියන්න බලන්න ඕගොල්ලෝ දන්න උෂ්ණත්වමාන මම දැන් කිව්වේ ඒවා. අපිට මතක් කරගමු ආපහු. රසදිය උෂ්ණ රසදිය උෂ්ණත්වමාන. තව මධ්‍යධාර උෂ්ණත්වමාන. මොනවාද? වෛද්‍ය උෂ්ණ වෛද්‍ය උෂ්ණත්වමාන. ඊළඟට මම කිව්වා ඩිජිටල් එහෙම නැත්නම් සංඛ්‍යාංක උෂ්ණත්වමාන. ඒවයිත් දැන් අලුතෙන්ම භාවිතා කරන්නේ අදෝරක්ත උෂ්ණත්වමාන ඉන්ෆ්‍රාරෙඩ්. ඉන්ෆ්‍රාරෙඩ් ඩිජිටල් උෂ්ණත් මේ තර්මෝමීටර්නේ. ඒකෙදි කරන්නේ දැන් අපි ළඟ ඉන්න මිනිස්සයාගේ දැන් උෂ්ණත්වය මනින මිනිස්සයාගේ ශරීරයේ ස්පර්ශ කරන්නේ නැහැ උෂ්ණත්වමානය. දැන් පහුගිය දවස්වල ඕගොල්ලෝ ඉස්කෝලේ යන කාලේ ඕගොල්ලෝම ඉස්කෝලේට ගන්නේ ගේට්ටුව ගාවදී උණ බලලා. නැත්නම් ශරීර උෂ්ණත්වය මැනලා. එතකොට මොකද්ද කරන්නේ? අපේ උෂ්ණත්වමානය අපේ ඇඟේ ස්පර්ශ කරනවද? ස්පර්ශ කරන්නේ නැහනේ. පොඩ්ඩක් ඈතින් එහෙම අපේ ශරීරය දිහාට යොමු කළා. එතන තියෙන බටන් එකක් ක්ලික් කරාම ඒකේ උෂ්ණත්වය සටහන් වෙනවා. ඒවට කියන්නේ අදෝරක්ත උෂ්ණත්වමාන. හරිද? එතකොට ඒකේ විශේෂත්වය තමයි අපිට උෂ්ණත්වමානය ස්පර්ශ කරන්න ඕනේ නැහැ. උෂ්ණත්වයමයි. දැන් ඕගොල්ලෝගෙන් අහුවොත් එම කොටියෙක්ගේ උෂ්ණත්වය මනින්නේ කොහොමද කියලා. අපිට විතරක් නෙවෙයි දැන් අපි දන්න ඔයගේ කොටින් සිංහයන් ඒ වගේ බල්ලෝ ඒ වගේ සත්තුන්ටත් උණ හැදෙන්න පුළුවන්. අපිට විතරක් නෙවෙයි උණ හැදෙනවා කියන්නේ ශරීර උෂ්ණත්වය වැඩි වෙන්න පුළුවන් ලෙඩ වුණාම. මොකද ඒගොල්ලෝ අචලතාපි. එතකොට ඒගොල්ලෝ ලෙඩ වුණාද නැද්ද කියලා බලන්න පශු වෛද්‍යවරු ඒ සත්තුන්ගේ උෂ්ණත්වය මනිනවා. එතකොට දැන් කොටියෙක්ගේ උණ බලනවා කියලා හිතන්නකෝ. කොටියෙක්ගේ උණ බලන්න අපිට පුළුවන් ද ගිහිල්ලා උණ කටුවක් උගේ කට ඇතුළට දාන්න? බෑනේ. හරිද? ළඟට යන්න බෑනේ. ළඟට ගියොත් සමහර වෙලාවට උණ බලන්න අල්ලගෙන කාවේ. ඒ සතා. එතකොට කරන්නේ ඈත ඉඳගෙන උෂ්ණත්වය මනින එක. දැන් ගිනි කන්දක් මැද උෂ්ණත්වය මනින්න කිව්වොත් පුළුවන්ද? අපිට ළඟට ගිහිල්ලා ඒක කරන්න බෑ. ගිනි කන්දක් ගාවට ගිහිල්ලා උෂ්ණත්වය මනින්න බෑ. අපිට යන්න බැරි තරම් ඉහළ උෂ්ණත්වය වැඩි. එතකොට අර වගේ උෂ්ණත්වමාන භාවිත කරන ඈත ඉඳගෙන මෙහෙම අල්ලනවා. ඇල්ලුවම ඒන අදෝරක්ත කිරණ එන්නේ. අදෝරක්ත රිමෝට් එකේ තියෙන්නේ අදෝරක්ත කිරණ. හරිද? රූප වාහිනිය ඔන් කරන්න ඕෆ් කරන්න රිමෝට් එක භාවිත කරනවනේ අපි. අන්නේ අදෝරක්ත කිරණ වලින් තමයි උෂ්ණත්වය මැනීම සිද්ධ වෙන්නේ. ඒකට ඔය මං කිව්වේ උෂ්ණත්වමාන ගැන. හරි. දැන් අපි ওই ටිකේ පොඩි නෝට් එකක් දාගෙන යමු ඉස්සරහටනේ. නැත්තම් අපිට මේ ඒ ටික පහ වුණාම ඊට පස්සේ ලියන්න ගියාම ටිකක් අමාරුයි. right. මාතෘකාව ලියා ගන්න. මාතෘකාව තාපය හා උෂ්ණත්වය. ඒකේ යටතේ අනුමාතෘකාවක් ලියා ගන්න උෂ්ණත්වය කියලා. තාපය හා උෂ්ණත්වය කියලා පාඩමේ මාතෘකාව ලියාගෙන අනුමාතෘකාවක් ලියා ගන්න උෂ්ණත්වය කියලා. හරිද? හරි. ඒක යටතේ ලියාගමු එහෙම. පළවෙනි තරුව දාලා ලියා ගන්න
යම් වස්තුවක උණුසුම හෝ සිසිලස පිළිබඳ මිනුම යම් වස්තුවක උණුසුම හෝ සිසිලස පිළිබඳ මිනුම උණුසුම හෝ සිසිලස පිළිබඳ මිනුම උෂ්ණත්වය යනුවෙන් හඳුන්වනු ලැබේ. යම් වස්තුවක උණුසුම හෝ සිසිලස පිළිබඳ මිනුම යම් වස්තුවක උණුසුම හෝ සිසිලස පිළිබඳ මිනුම උෂ්ණත්වය ලෙස හඳුන්වනු ලැබේ. උෂ්ණත්වය ලෙස හඳුන්වනු ලැබේ. වරහන් ඇතුළේ ලියා ගන්න යම් ද්‍රව්‍යයක උණුසුමේ හෝ සිසිලසෙහි ප්‍රමාණය කියලා. යම් ද්‍රව්‍යයක උණුසුමෙහි හෝ සිසිලසෙහි ප්‍රමාණය. වරහන් ඇතුළේ එහෙම ලියා ගන්න. යම් ද්‍රව්‍යයක උණුසුමෙහි හෝ සිසිලසෙහි ප්‍රමාණය. හරිද? ඊළඟට උනේ ලියා ගන්න වස්තුවක උෂ්ණත්වය වෙනස් වන්නේ එම වස්තුවට තාපය ලැබීම හෝ සයි චුට්ට මුලින්ම යම් වස්තුවක උෂ්ණත්වය වෙනස් වන්නේ එම වස්තුවට තාපය ලැබීම හෝ එම වස්තුවෙන් තාපය ඉවත් වීම හේතු වෙනි. එම වස්තුවෙන් තාපය ඉවත් වීම හේතු වෙනි. ඒකටම ලියා ගන්න තාපය ලැබෙන විට වස්තුවේ උෂ්ණත්වය වැඩි වේ. තාපය ලැබෙන විට වස්තුවේ උෂ්ණත්වය වැඩි වේ. තාපය ඉවත් වන විට වස්තුවේ උෂ්ණත්වය අඩු වේ. තාපය ඉවත් වන විට වස්තුවේ උෂ්ණත්වය අඩු වේ. හරිද? තාපය
තාපය ලැබෙන විට වස්තුවේ උෂ්ණත්වය වැඩි වේ. තාපය ඉවත් වන විට වස්තුවේ උෂ්ණත්වය අඩු වේ. තාපය ලැබෙන විට වස්තුවේ උෂ්ණත්වය වැඩි වේ. තාපය ඉවත් වන විට වස්තුවේ උෂ්ණත්වය අඩු වේ. හරි ඇතිනේ. ලියලා ඉවරයි සර්. තාපය ලැබෙන විට වස්තුවේ උෂ්ණත්වය වැඩි වේ. තාපය ඉවත් වන විට වස්තුවේ උෂ්ණත්වය අඩු වේ. හරි ඊට පස්සේ ආයි ඊළඟ රුලෙන් ලියා ගන්න. මේ අණුව තාපය පහත පරිදි අර්ථ දැක්විය හැක. මේ අණුව තාපය පහත පරිදි අර්ථ දැක්විය හැක. මේ අණුව තාපය පහත පරිදි අර්ථ දැක්විය හැක. ලියා ගන්න ඊළඟ රුලෙන්. උෂ්ණත්වය වැඩි වස්තුවක සිට උෂ්ණත්වය වැඩි වස්තුවක සිට උෂ්ණත්වය වැඩි වස්තුවක සිට උෂ්ණත්වය අඩු වස්තුවකට උෂ්ණත්වය වැඩි වස්තුවක සිට උෂ්ණත්වය අඩු වස්තුවකට ගලා යන ශක්තිය උෂ්ණත්වය වැඩි වස්තුවක සිට උෂ්ණත්වය අඩු වස්තුවකට ගලා යන ශක්තිය තාපජ ශක්තිය නම් වේ. තාපජ ශක්තිය නම් වේ. තාපජ ශක්තිය නම් වේ. උෂ්ණත්වය වැඩි වස්තුවක සිට උෂ්ණත්වය අඩු වස්තුවකට ගලා යන ශක්තිය තාපජ ශක්තිය නම් වේ. එක තේරුණානේ නේ? ඒක තේරුම් අරගෙන ලියා ගන්න. තාපයටම තමා කියන්නේ පුතේ තාපජ ශක්තිය කියලා. ඒ වචනෙට බය වෙන්න එපා. තාපය, තාපජ ඔය වචන දෙකම සමානයි. තාපජ ශක්තිය කිව්වත් එකයි, තාපය කිව්වත් එකයි. හරි. මට කවුරු හරි කියන්න බලන්න තාපය මනින ඒකකය. දන්නවනම් තාප ශක්තිය මනින ඒකකය දන්නේ නැද්ද කවුරුවත්? තාපජ ශක්තිය මනින ඒකකය සෙල්සියස් නෑ. සෙල්සියස් වලින් මනින්නේ පුතේ උෂ්ණත්වය. ශක්තිය මනින ඒකකය දන්නවද කවුරු හරි? ජූල් ඒක තමයි තාපජ ශක්තිය මනින ඒකකයත්. මම කිව්වේ දැන් තාපය කියන්නේ ශක්තියක් නම් ශක්තිය මනින ඒකකය තමයි තාපය මනින්නේ. හරිද? තාපය කියන්නේ ශක්තියක් නේ. එහෙනම් තාපය මනින ඒකකය තමයි ජූල්. තාප ශක්තිය මනින ඒකකය. ඒකත් ඔතනින්ම ලියා ගන්න. තාප ශක්තිය මනින ඒකකය ජූල් කැපිටල් J අකුර. හරිද? ජූල් කියලා ලියලා වරහන් ඇතුලේ කැපිටල් J අකුර ලියා ගන්න. තාප ශක්තිය මනින ඒකකය ජූල් කියලා ලියලා වරහන් ඇතුලේ කැපිටල් J අකුර දාගන්න. J අකුර දාගන්න. හරි. ලියාගමු පොඩි ප්‍රශ්නයක්.
ප්‍රශ්න දෙකක් තනියම ලියන්න ඕන. දැන් පළවෙනි ප්‍රශ්නය රත්තු ලෝහ හැන්දක් අතින් ස්පර්ශ කළ විට රත්තු ලෝහ හැන්දක් අතින් ස්පර්ශ කළ විට අතට උණුසුමක් දැනුනි. මෙය පැහැදිලි කරන්න. ප්‍රශ්නේ කියන්න පුළුවන්ද? රත්තු ලෝහ හැන්දක් ස්පර්ශ කළ විට අතට උණුසුමක් දැනුනි. මෙය පැහැදිලි කරන්න. රූල් 3ක් විතර තියලා ඊළඟ ප්‍රශ්නේ ලියා ගන්න. මෙය පැහැදිලි කරන්න රූල් 3ක් විතර තියලා ඊළඟ ප්‍රශ්නේ ලියා ගන්න. හරිද? ඊළඟ එක ලියා ගන්න. සීතල දිනයක උදයේ එලිමහනේ තිබූ ගැල්වනයිස් බටයක් ස්පර්ශ කළ විට අතට සිසිලසක් දැනුනි. හේතුව පැහැදිලි කරන්න. හරි. ඔය ප්‍රශ්න දෙකට උත්තර ලියන්න බලන්න. ඊළඟට යමු ඊළඟට උෂ්ණත්වය මැනීම. මාතෘකාවක් ලියා ගන්න උෂ්ණත්වය මැනීම කියලා. උෂ්ණත්වය මැනීම කියලා මාතෘකාව ලියා ගන්න. ඒක යටතේ මෙහෙම ලියා ගන්න ඉස්සෙල්ලා ස්පර්ශ සංවේදනයන් මගින් අපට උෂ්ණත්වය මැනිය හැකි වුවද එය නිවැරදි ක්‍රමයක් නොවේ. ස්පර්ශ සංවේදනයන් මගින් අපට උෂ්ණත්වය මැනිය හැකි වුවද එය නිවැරදි ක්‍රමයක් නොවේ.
මේ නිසා උෂ්ණත්වය මැනීමට උෂ්ණත්වමාන සකස් කර තිබේ. උෂ්ණත්වමානයක් මුල්වරට නිපදවන ලද්දේ ගැලීලියෝ ගැලිලි විසිනි. උෂ්ණත්වමානයක් මුල්වරට නිපදවන ලද්දේ ගැලීලියෝ ගැලිලි විසිනි. ආපහු ඊළඟ රූලෙන් ලියා ගන්න. එදිනෙදා ජීවිතයේදී අප බහුලව භාවිතා කරන්නේ වීදුරු රසදිය උෂ්ණත්වමානයි. සායි චුට්ටක් කියනවා. එදිනෙදා ජීවිතයේදී අප බහුලව භාවිතා කරන්නේ වීදුරු රසදිය උෂ්ණත්වමානයි. ඊළඟ රූලෙන් වෙන පෑනකින් ලියාගත්තත් කමක් නෑ මේක. වීදුරු රසදිය උෂ්ණත්වමානයි. ඊළඟ රූලෙන් වීදුරු රසදිය උෂ්ණත්වමාන සකස් කර ඇත්තේ ද්‍රව ප්‍රසාරණය යන මූලධර්මය පදනම් කරගෙන වේ. ද්‍රව ප්‍රසාරණය යන මූලධර්මය පදනම් කරගෙන වේ. හරි දැන් ආයි සාමාන්‍ය පෑනේ ලියා ගන්න. එනම් උෂ්ණත්වය වැඩිවන විට
ද්‍රවය ප්‍රසාරණය වීමත් උෂ්ණත්වය වැඩි වන විට ද්‍රවය ප්‍රසාරණය වීමත් උෂ්ණත්වය අඩු වන විට උෂ්ණත්වය අඩු වන විට උෂ්ණත්වමානය තුල ඇති ද්‍රවය සංකෝචනය වීමත් උෂ්ණත්වමානය තුල ඇති ද්‍රවය සංකෝචනය වීමත් මොකද්ද පුතේ මං කිව්වේ අන්තිම වාක්‍ය කියන්නකෝ අන්තිම වචන ටික උෂ්ණත්වමානයේ ඇති ද්‍රව්‍ය සංකෝචනය වීමත් මගින් උෂ්ණත්වය මැනීම සිදු කරනු ලැබේ. මගින් උෂ්ණත්වය මැනීම සිදු කරනු ලැබේ. මම ඒ කිව් එක ඕගොල්ලන්ට තේරුණාද නැද්ද දන්නේ නැහැ. ඒක නිසා හොඳට අහගෙන ඉන්න. දැන් මම නෝට් එක දීලාම කියලා දෙන්නම්. ඒකයි මම ඒක මේ නෝට් එක දීලා එතකොට ඕගොල්ලන්ට ඒක තේරුම් ගන්න පුළුවන්. හරි. දැන් උෂ්ණත්වය මනින්න අපි භාවිතා කරන උපකරණ වලට පොදුවේ කියන නම තමයි උෂ්ණත්වමාන. හරිද? උෂ්ණත්වය මනින්න අපි පොදුවේ භාවිතා කරන උපකරණ වලට කියන්නේ උෂ්ණත්වමාන. ඒක පැහැදිලිනේ? දැන් මම ඕගොල්ලන්ට කිව්වා උෂ්ණත්වමාන ගත්තම ඔය වීදුරු රසදිය උෂ්ණත්වමාන අපි එදිනෙදා වැඩිපුරම පාවිච්චි කරන්නේ වීදුරු රසදිය උෂ්ණත්වමාන. මම ඕගොල්ලන්ට පෙන්නන්නම් ඉස්සෙල්ලා වීදුරු රසදිය උෂ්ණත්වමානය. හරි. දැන් මේ තියෙන්නේ බලා ගන්න පුතේ. මේ තියෙන්නේ වීදුරු රසදිය උෂ්ණත්වමානය. හරිද? ඒක මම හිතන්නේ ඕගොල්ලන්ට පේනවා ඇති. දැන් මේ වීදුරු රසදිය උෂ්ණත්වමානයේ මෙන්න මෙතන තියෙනවා කොටසක් මේ කොටසට කියන්නේ බල්බය කියලා. හරිද? මේ බල්බයේ පුරවලා තියෙන්නේ රසදිය කියන ද්‍රවය. එතකොට අපි ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ මේ උෂ්ණත්වමාන තමයි එදිනදා ජීවිතයේදී උෂ්ණත්වය මනින්නේ. මෙන්න මේ රසදිය ද්‍රවයක් මේක රත් වෙනකොට ප්‍රසාරණය වෙනවා. රත් වෙනකොට මේ ප්‍රසාරණය කියන වචනේ ඕගොල්ලෝ ඉගෙන ගත්තේ 6 වසරේදී. තාපජ ප්‍රසාරණය. 6 වසරේ තාපය කියන පාඩමේදී ප්‍රසාරණය ඉගෙන ගත්තා. ප්‍රසාරණය එතෙන්දි මේ උෂ්ණත්වමාන මේකත් අපි කරා මේ පරීක්ෂණයක් ඊළඟට තියෙනවා. එතකොට මේ රත් වෙනකොට මේ රසදිය වල පරිමාව වැඩි වෙනවා. එතකොට මෙන්න මේ ඇතුළේ තියෙන සිහින් නලයක්. ඒ නලය දිගේ රසදිය ඉහළට ගමන් කරනවා. ඒ ගමන් කරනකොට මෙතන තියෙන පරිමාණය. ඔයගොල්ලන්ට පේනවද මේ තියෙන්නේ? මේ අගයන් පේනවද? පරිමාණයක් මෙහෙම. මෙතන තියෙන 10 0.10 20 30 40 50 60 ඔය විදිහට පරිමාණයක් තියෙනවා. ඔයගොල්ලෝ පේනවද දන්නේ නැහැ. හරිද? එහෙනම් පරිමාණයක් තියෙනවා. ඒ පරිමාණය මේ ඇතුලේ තියෙන සිහින් නලය දිගේ රසදිය ඉහළ ගිහිලා නවතින තැන අනුව අපිට උෂ්ණත්වය මනින්න පුළුවන්. ඒ වැඩි වෙනකොට සීතල වතුරක දැම්මොත් නැත්නම් උෂ්ණත්වය අඩු ද්‍රවයක මේක ගිල්ලුවොත් අඩු වස්තුවකට මේක ස්පර්ශ කරොත් මේ බල්බය මේ රසදිය සංකෝචනය වෙනවා. පරිමාව වැඩි වෙනවට තමයි කියන්නේ ප්‍රසාරණය. මේක පරිමාව අඩු වෙනවට කියන සංකෝචනය. ඒ කියන්නේ මේ ප්‍රමාණය අඩු වෙනවා. එතකොට මේ රසදිය කඳ පල්ලෙහාට යනවා. ඒ රසදිය කඳ පල්ලෙහාට යනකොට අඩු උෂ්ණත්ව මනින්න පුළුවන්. රසදිය කඳ ඉහළට යනකොට වැඩි උෂ්ණත්ව මනින්න පුළුවන්. ඒ අනුව තමයි මේ රසදිය වීදුරු උෂ්ණත්වමානයෙන් උෂ්ණත්වය මනින්නේ. එහෙනම් ද්‍රවයක ප්‍රසාරණය කියන මූල ධර්මය විභාගයට ඔක අහනවා. හරිද? විභාගයට 6. මේ වීදුරු රසදිය උෂ්ණත්වමානයක් සාදා ඇත්තේ කුමන මූල ධර්මයේ මතද? ඒකට ඔයගොල්ලන්ට ලියන්න තියෙන ද්‍රව ප්‍රසාරණය යන මූල ධර්මයේ මත. ද්‍රවයක්
රත් වෙනකොට පරිමාව වැඩි වෙනවා. සිසිල් වෙනකොට පරිමාව අඩු වෙනවා. ප්‍රසාරණය හා සංකෝචනය. දැන් ඔය මේ ද්‍රව ප්‍රසාරණය පෙන්වන්න අපි 6 වසරේදී කරපු ක්‍රියාකාරකම් මතක් කරගන්න. ඒකම තමයි අපිට ආපහු මෙතෙන්දි කතා කරන්න තියෙන්නේ. මතකද? කොහොමද පෙන්නුවේ? ද්‍රව ප්‍රසාරණය 6 වසරේදී රොන්දම කරගෙන අපි ගත්තා එන්නත් කුප්පියක්. පොඩි කුප්පියක්. ඕකේ එන්නත් කුප්පියක් ගන්න හේතුව පුතේ ඕකේ උඩ පියන තියෙන රබර්. නැත්තම් ඔය ඒ වගේ රබර් පියනක් තියෙන පොඩි කුප්පි තියෙනවා අපි ඒවට කියන විෂ කපාල තෙල් කියලා. අර විෂ කපාල තෙල් කියලා අර තුවාල තෙල් කියලා තියෙන්නේ. අපේ ඒ තුවාල තෙල් දාන කුප්පි ඔයගොල්ලෝ දැකලා ඇති ගෙවල් වල තියෙන ඒකට ගන්නේ ගොඩක් වෙලාවට පරණ එන්නත් කුප්පි. එන්නත් කුප්පිය උඩ තියෙන රබර් මූඩියක් තියෙන්නේ. එතකොට අපි මේ එන්නත් කුප්පියක් අරගෙන ඒක එන්නත් කුප්පියක්ම වෙන්න ඕනේ සාමාන්‍ය කුප්පියක් ගත්තත් අවුලක් නැහැ. ඔය සාමාන්‍ය පොඩි කුප්පියක් අරගෙන ඉටි එකක් අරගෙන අවුලක් නැහැ. මොකද අපිට අර ග්ලූ ගන් එකක් වගේ තියෙන ඒක අලව ගන්න පුළුවන්. හරිද? අරගෙන ඉවර වෙලා ඒ මූඩිය සිදුරු කරනවා. සිදුරු කරලා ඉවරලා පෑම් බටයක් ඇතුළු කරනවා. ඔව් ඒ වගේ කුප්පියක් ගන්න පුළුවන්. පොඩි එකක් හරිද? පොඩි මහත් එකක් නෙවෙයි පොඩි කුප්පියක් ගන්නෙ. පෑම් බටයක් සම්බන්ධ කරන උඩින් පියන සිදුරු කරලා. ඊට පස්සේ ඒ කුප්පිය ඇතුළට පුරවන පාට කරපු ජලය සම්පූර්ණයෙන් පුරවන. පුරවල ඉවර වෙලා දැන් ඔන්න අපි ඇටවුම හදාගත්තා. හදාගෙන ඉවරලා ඒ කුප්පිය උණු වතුර ගිල්ලුවොත් අර පාට කරපු ජලය පෑම් බටේ දිගේ උඩට ගමන් කරනවා. සීතල වතුර ගිල්ලුවොත් පාට කරපු ජලය පෑම් බටේ දිගේ පල්ලෙහාට ගමන් කරනවා. අන්න ප්‍රසාරණය හා සංකෝචනය. අපි ඔක 6 වසරේදී කරා මම ඔක පෙන්නන්නම් ඔයගොල්ලන්ට. 6 වසරේදී ඔය ක්‍රියාකාරකම කරා. ප්‍රසාරණය ද්‍රව ප්‍රසාරණය හා ද්‍රවයක සංකෝචනය. උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රමාණය වැඩි වෙනවා. උෂ්ණත්වය අඩු වෙනකොට ප්‍රමාණය අඩු වෙනවා. අන්නේ අඩු වෙන වැඩි වෙන ප්‍රමාණය අරගෙන අපිට පුළුවන් උෂ්ණත්වමානයක් හදාගන්න. උෂ්ණත්වමානයක් හදාගන්න. දැන් ඔයගොල්ලෝගේ පොතේ තියෙන එහෙම හදාගත්ත උෂ්ණත්වමානයක්. හරිද? දැන් මම මේ ඇටවුම ඇඳලා අඳිනවා ඉස්සෙල්ලා. බලාගන්න. මෙන්න මේකයි ඇටවුම. අපි මේකට ගන්න පොඩි එන්නත් කුප්පියක්. එන්නත් කුප්පියක් අරගෙන ඊට මේ තියෙන එන්නත් කුප්පිය කියලා මේ එන්නත් කුප්පියේ මූඩිය සිදුරු කරලා මෙන්න මෙහෙම පෑම් බටයක් සම්බන්ධ කරගන්න මේක ඇතුළට පෑම් බටයක් මෙහෙම ඇතුළු කරන මූඩිය සිදුරු කරලා හරිද ඊට පස්සේ මේ එන්නත් කුප්පියට සම්පූර්ණයෙන් පාට කරපු ජලය වර්ණවත් ජලය පුරවනවා. එහෙම පුරවනකොට සාමාන්‍යයෙන් මෙන්න මේ හැටියට විතර ජලය ඉහළට ගමන් කරනවා බටේ දිගේ. හරි. දැන් මම මේක නම් කරොත් මේ තියෙන්නේ එන්නත් කුප්පිය. මේ තියෙන්නේ වර්ණවත් ජලය. මේ තියෙන්නේ පෑම් බටේ. දැන් මේක උෂ්ණත්වමානයක් වගේ. දැන් මෙතන ද්‍රව ප්‍රසාරණය ඊට පස්සේ සංකෝචනය කියන දෙකම පෙන්වන්න පුළුවන්. අපිට ඕනනම් පුළුවන් මේකට අලව ගන්න මේ පෑම් බටේට මෙහෙම අලව ගන්න කඩදාසි පටියක් කාඩ්බෝඩ් පටියක්. මොකද කාඩ්බෝඩ් පටියක් අලව ගන්න පුළුවන් පෑම් බටේට. ඊට පස්සේ කාඩ්බෝඩ් පටියක් අලවගෙන ඉවරලා අපිට පුළුවන් මේ කාඩ්බෝඩ් පටිය මෙහෙම පරිමාණයක් ලකුණු කරගන්න. හරිද? පරිමාණයක් ලකුණු කරගන්න පුළුවන්. මම ඒක ලකුණු කරන්නම් පරිමාණය කියලා. පරිමාණය. හරි. දැන් අපි හදාගත්තා උෂ්ණත්වමානය.
කාඩ්බෝඩ් තීරුව. දැන් මම මේ උෂ්ණත්වමානය ගිල්ලනවා උණු ජලයේ හා සීතල ජලයේ. හරි දැන් මට කියන්න ඕගොල්ලෝ වෙන දේවල්. ඉක්මනට උත්තරයක් දෙන්න. උණු ජලයේ ගිල්ලුවොත් මොකද්ද වෙන්නේ? ජලයේ ගිල්ලුවොත් රස පාට කරපු ජලය පෑන් බටේ තුළට ගමන් කර ඉහළට නගින ඔව්. උණු ජලයේ ගිල්ලුවම පුතේ මෙන්න මේ කුප්පිය ඇතුලේ තියෙන ද්‍රවය පෑන් බටේ දිගේ ඉහළට ගමන් කරනවා. වං අදින මෙන්න මෙහෙම. ඒකට කිව්ව නම මොකද්ද? සංකෝචනයේද ප්‍රසාරණයේද? ප්‍රසාරණය. ප්‍රසාරණය. සීතල ජලයේ ගිල්ලුවම නැත්නම් අයිස් වල ගිල්ලුවම සංකෝචනය වෙනවා. ඔව්. මෙන්න මේ හරිය තිබිච්ච ද්‍රව මට්ටම මෙන්න පල්ලෙහාට ගමන් කරනවා. මම මෙතන ඊතලයක් දාන උඩ අතට මෙතන ඊතලයක් දාන පල්ලෙහාට. හරිද? මම ලියන මෙහෙම. පෑන් බටය දිගේ වර්ණවත් ජලය ඉහළට ගමන් කරයි. හරිද? මම මෙතන ලියනවා පෑන් බටය දිගේ වර්ණවත් ජලය පහළට ගමන් කරයි. මේ ඉහළට ගමන් කරනවට කියන්නේ ප්‍රසාරණය. ඉහළට ගමන් කරන්නේ ප්‍රසාරණය නිසා. පහළට ගමන් කරන්නේ සංකෝචනය නිසා. දැන් මේ ඉහළට හා පහළට යන ප්‍රමාණය මෙන්න මේ පරිමාණය මගින් මැනගන්න පුළුවන්. අන්න ඒක තමයි උෂ්ණත්වමානයේ ක්‍රියාවලිය. උෂ්ණත්වමානය හදලා තියෙන්නේ ඔන්න ඔය මූල ධර්මය අනුව. දැන් ඕගොල්ලන්ට පේනවා සීතල ජලයේ ගිල්ලුවොත් පාට කරපු ජලය පල්ලෙහාට එනවා.
අර පෑම් බටේ දිගේ. උණු ජලයේ ගිල්ලුවොත් පාට කරපු ජලය උඩට ගමන් කරනවා. ඒ යන ප්‍රමාණය මෙන්න මේ පරිමාණයෙන් මැන ගන්න පුළුවන්. ඒ අනුව අපිට උෂ්ණත්වය බලන්න පුළුවන්. ඒතර අපිට මේ වගේ උෂ්ණත්වමානයක් හදා ගන්න පුළුවන් ගෙදරදී. හරිද? අපිට කරන්න තියෙන්නේ නටන ජලයේ උෂ්ණත්වමානය ගිල්ලනවා. ගිල්ලලා පෑම් බටේ දිගේ ඉහළට යන ප්‍රමාණය මැන ගන්නවා. නටන ජලයේ නම් ගිල්ලන්න බෑ. මොකද හේතුව නටන ජලයේ ගිල්ලුවොත් එම පෑම් බටෙන් එළියට පයින්නවා. ඒක නිසා සාමාන්‍ය සෙල්සියස් අංශක 50ක විතර ජලයේ ගිල්ලනවා. අපි ඉස්සලා ඇත්ත උෂ්ණත්වමානයකින් මැන ගන්න උෂ්ණත්වය. ගිල්ලනවා. ගිල්ලුවම පෑම් බටේ ඉහළ යන ප්‍රමාණය තියෙනවනේ. එතන ලකුණු කරගන්න 50 කියලා. ඊළඟට සෙල්සියස් අංශක 30 විතර ජලයේ ගිල්ලනවා. එතන ලකුණු කරගන්න 30 කියලා. ඊට පස්සේ ඒ අනුව කොටස් වලට බෙදලා සමාන කොටස් වලට බෙදලා අපිට පුළුවන් උෂ්ණත්වමානයක් හදාගන්න. එහෙනම් ද්‍රව ප්‍රසාරණ මූලධර්මය. ද්‍රවයක් ප්‍රසාරණය වෙනවා කියන්නේ පුතේ තාපය දෙනකොට පරිමාව වැඩි වෙනවා. ඒක අනිත් පැත්තට කියන සංකෝචනය. සංකෝචනය කියලා කියන්නේ තාපය ඉවත් වෙනකොට පරිමාව අඩු වෙනවා. පරිමාව වැඩි වෙනකොට පෑම් බටේ දිගේ උඩට යනවා. පරිමාව අඩු වෙනකොට පෑම් බටේ දිගේ පල්ලෙහාට එනවා. ඒ වෙනස මෙන්න මෙතනින් මැන ගන්න පුළුවන්. ඒ අනුව අපිට උෂ්ණත්වය මනින්න පුළුවන්. දැන් බලන්න මේ තියෙන්නේ මේ උෂ්ණත්වමානය හදලා තියෙන්නේ එහෙමයි. හරිද? මේ එන්නත් කුප්පිය හරියට සමානයි. මේ එන්නත් කුප්පිය මේකේ තියෙන එන්නත් කුප්පිය සමානයි මේ බල්බයට. ඒකනේ අපි රසදිය පුරවල තියෙන. දැන් මෙතන පාට කරපු ජලය. මෙතන ගත්තේ රසදිය. උෂ්ණත්වමානය තියෙන්නේ රසදිය හෝ මේ ද්‍රවය. මේකට කියන්නේ උෂ්ණත්වමාන ද්‍රවය කියලා. එතකොට උෂ්ණත්වමාන වල ගන්න පුතේ එක්ක රසදිය. එහෙම නැත්නම් වර්ණ ගැන්වූ මධ්‍යසාරය. හරිද? මේ මෙතන තියෙන්නේ රසදිය. එතකොට ඒකට හේතු තියෙනවා. අපිට ඒව ඔයගොල්ලොන්ට ඉගෙන ගන්න නෑ. මේ මොකද මේවා ඉක්මනට තාපය උරා ගන්න පුළුවන් වෙන්න ඕන. ඒකාකාරව ප්‍රසාරණය වෙන්න ඕන සංකෝච එකම ගන්නට. සමහර ද්‍රව එහෙම වෙන්නේ නෑ. එක එක උෂ්ණත්වවලදී ඉහළ යන ප්‍රමාණය වෙනස් වෙනවා. එහෙම වුණොත් මේක මනින්න බෑ. හරිද? ඒ වගේ ද්‍රවයක් තමයි රසදිය. හොඳ එකක්. උෂ්ණත්වය මනින්න පුළුවන්. එතකොට මේ රසදිය රත් වෙනකොට මේ ඇතුලේ තියෙන සිහින් නලය. මේ සිහින් නලය මෙතන සමානයි පෑම් බටේට. පෑම් බටේ දිගේ ඉහළ යනවා වගේ මේ සිහින් නලය දිගේ රසදිය කඳ ඉහළ යනවා. මේ තියෙන පරිමාණය. මේ තියෙන්නේ අපි හදාගත්ත එකේ කාඩ්බෝඩ් තීරුවේ පරිමාණයක් තියෙන්නේ. අන්නේ පරිමාණය වගේ එකක් තමයි මෙතන තියෙන්නේ. මේ තියෙන ඍණ 10න් පටන් ගන්න. මගේ ගාව තියෙන මේ උෂ්ණත්වමාන පටන් ගන්න ඍණ 10යි. කෙලවර වෙන්නේ 110යි. ඍණ 10, බිංදුව 10, 20, 30, 40, 50 ඔය විදිහට පරිමාණ තියෙන උඩට. ඒ පරිමාණය ඉහළ යන ප්‍රමාණය අනුව අපිට පුළුවන් රසදිය කඳ ගිහිලා නතර වෙන තැන අපිට පුළුවන් උෂ්ණත්වය වෙන. ආයි මම මේක රත් වෙච්ච එකක ගිල්ලුවොත් තමයි ඉහළ යන්නේ. සිසිල් ද්‍රව්‍යයක මේක ස්පර්ශ කරුවොත් මේ බල්බය ගිල්ලුවොත් එතකොට රසදිය කඳ පල්ලෙහාට. ඒ පල්ලෙහා යන ප්‍රමාණය අනුව අපිට පුළුවන් උෂ්ණත්වය වෙන. හරි. මේක ඇඳ ගන්න. ඉක්මනට ඇඳ ගන්න. මෙතන යටින්